හරි. හායි බොන්. හොඳයි දරුවනේ අපේ මේ ප්‍රවාහනය කියන පාඩම් එකකේ තවත් එක කොටසක් තමයි අපි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නේ. දැන් අපි කලින් වීඩියෝ වල පුතාලන්ට සාකච්ඡා කරලා තිබුණා මේ ප්‍රවාහනය කියලා කියන්නේ මොකක්ද? ප්‍රවාහනේ විශේෂයෙන් ප්‍රවාහනයේ මේ මූලිකාංග මොනවද? ප්‍රවාහනේ ප්‍රයෝජනවත්භාවය මොනවද කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට දැන් මේ නිබන්ධනයේ සහ මේ පාඩමේදී ප්‍රවාහන ක්‍රම පිළිබඳව දරුවෙක්ගේ තියෙන දැනුම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා විභාගෙ ලියනකොට. දැන් අපි ව්‍යාපාරිකයෙක් වුණාම ව්‍යාපාරිකයෙක්ට වැදගත් වෙනවා තමන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් විකල්ප ක්‍රම තමන් ගාව තියෙනවා. විකල්ප ක්‍රම. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම අපිට උන්න මහා මාර්ගය භාවිතා කරලා ප්‍රවාහන කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කියනවා ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය කිව්වහම එක්කෝ ගොඩබිම උඩ තියෙනවා මහා මාර්ග තියෙනවා. එහෙම නැත්තම් දුම්රිය මාර්ග තියෙනවා. එහෙම නැත්නම් අපිට ජල මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් ගොඩබිම නැතුව. එහෙම නැත්නම් අපිට ගුවන් මාර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ නල මාර්ග කියලාත් එකක් තියෙනවා. මම ඒකත් දැම්මා. ඒකත් khani තෙල් අපද්‍රව්‍ය ජලය වගේ දේවල් ප්‍රවාහනය කරන්න නල පාවිච්චි කරනවා. සමහර නල ගොඩබිමින් යනවා, සමහර ඒවා ජලය ඇතුලින් යනවා. මොකද ඒක ඕගොල්ලන්ගේ සිලබස් එකේ දීලා නැහැ මේ නල කියලා මාර්ගයක් තියෙනවා කියන කාරණා. ඒතර ගොඩබිම ජල ගුවන් තමයි මූලික වශයෙන්ම ඕගොල්ලන්ගේ සිලබස් එකේ දීලා තියෙන්නේ. ජල මාර්ග අපිට ඕනනම් ළමයි ජල මාර්ගවල තියෙනවා නාවික ජල මාර්ග තියෙනවා. වරාය සහ කුඩා වරාය. රටක වරායවල සහ කුඩා වරායවල අතරේ සිද්ධ වෙන ඒවා තියෙනවා. රටවල් අතරේ සිද්ධ වෙන ඒවා තියෙනවා නාවික වගේ දේවල්. ගුවන් ගත්තාම රට ඇතුලේ සිද්ධ වෙන ගුවන් පරිවහනයේ අභ්‍යන්තරද ඒ වගේම රටින් එළියට සිද්ධ වෙන ඒවා බාහිර හෝ ජාත්‍යන්තර වශයෙන්ද වර්ග කරන්න පුළුවන්. ඒතර ඉස්සල්ලාම අපි ඉගෙන ගමු මේ ගොඩබිම් ප්‍රවාහනය සම්බන්ධයෙන් තියෙන මහා මාර්ග ප්‍රවාහනය පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. දැන් මහා මාර්ග ප්‍රවාහනය තමයි දැන් මේ ප්‍රවාහන ක්‍රමවලින් හරිද රටේ අපේ මේ ලෝකයේ තියෙන ප්‍රවාහන ක්‍රම වලින් ඊටාම ජනප්‍රිය ක්‍රමයක් තමයි මහා මාර්ග ප්‍රවාහන ක්‍රමය කියලා කියන්නේ. ඊටාම ජනප්‍රියයි. ඇයි ඒක එච්චර ජනප්‍රිය? ප්‍රධානම කාරණේ තමයි සාපේක්ෂව සුලභ වීම කියන කාරණේ පුතේ. දැන් මහා මාර්ග ප්‍රවාහනය ගත්තොත් මහා මාර්ග ප්‍රවාහනේ වාසි එමෙත වැදගත්කම එමෙත ප්‍රතිලාභ. හරි? මොනවද මේකේ තියෙන ප්‍රතිලාභ? එකක් තමයි ගමනාන්තයටම භාවිත කරන්න පුළුවන්. ගමනාන්තයටම කියලා කියන්නේ කෙරවලටම යන්න පුළුවන්. දැන් ගෙදර අයියා බලන්නකො බයික් එක ස්ටාර්ට් කරන විදිය. සාලේ ඉඳලා බයිසිකල් ස්ටාර්ට් කරනවා. උතර ස්ටාර්ට් කරලා රේස් කරලා දුම් එහෙම ගස්සලා තමයි ඌ ගෙයින් ඉලට දාන්නේ. ඊට පස්සේ රට වටේ ගිහලා ආපහු කෙලින්ම බයිසිකලේ දානවා මේ ගිය ඇතුළටම. මහා මාර්ගවල මේ තියෙන වාස්තවයි ගමනාන්තයටම භාවිත කරන්න පුළුවන්. අනිත් එක තමයි මහා මාර්ග ප්‍රවාහනේ මාධ්‍ය කියන ඒවා සාපේක්ෂව සුලභයි. සාපේක්ෂව සුලභයි. දැන් මේකට සාපේක්ෂව අපි බැලුවහම ළමයි දුම්රිය තියෙන්නේ කාලසටහනකට අනුව. නේ සමහර රේල් පාරේ මැද්දේ TikTok එකමත් කරනවා. ඒ කියන්නේ කෝච්චියක් එන වෙලාවක් තියෙනවා. ලංකාවේ නම් කෝච්චි වෙලාවට එන්නෙම නැහැ. ඉතින් එතකොට මාධ්‍ය සාපේක්ෂව සුලභ නැහැ දුම්රිය වල. හරි. නමුත් මහා මාර්ගවල දැන් හදිස්සියකට ලෙඩෙක් වෙහෙම ගෙනියන්න කෝච්චියක දාගෙන යන්න ගියොත් මේ ලෙඩා මැරෙනවා. එතකොට අපි පාරට පැනලා වාහනයක් නවත්තලා තමයි ගෙනියන්නේ. සුලභින්දනේ පොඩි කාලේ කියන්නේ වම බලා දකුණ බලන්න නැත්නම් දකුණ බලා වම බලන්න නැවතත් දකුණ වම බලන්න එහෙම බල්ලා මාරු වෙන්න කියලා කියන මට හරියට මතක නැහැ ඒක. හරිද? ඉතින් මේ ඒ කියන්නේ ඉච්චර බලන්න කියලා කියන්නේ මාධ්‍ය ඉච්චර තියෙන හින්දා. ගමනාන්තයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මාධ්‍ය සාපේක්ෂව සුලභයි. අනිත් එක තමයි පුතේ විකල්ප මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් විකල්ප මාධ්‍ය තියෙන රාශියක්. එක එක අවශ්‍යතාවලට. බඩු ගෙනියන්න වෙනම මාධ්‍ය තියෙනවා. එක්කෙනෙක්ට දෙන්නෙට යන වෙනම මාධ්‍ය තියෙනවා. නෑ ඊට පස්සේ තව 10කට 15කට තව මාධ්‍ය තියෙනවා. 50කට 100කට තව මාධ්‍ය තියෙනවා. ඒ වගේ එක එක මාධ්‍ය වර්ග තියෙනවා. විකල්ප මාධ්‍ය. ඊට පස්සේ අපිට මහා මාර්ග ප්‍රවාහනේ ඉතින් තව වාසිය තමයි ඕනෑම අවස්ථාවක භාවිත කරන්න පුළුවන්. ආයි අහන්න දෙයක් නෑ. වාහනේ පාට දාලා ඕන ගමනක් යන්න පුළුවන්. කර්ෆියු දාලා නැත්නම් එදිරි නීති දාලා නැත්නම් ඕන වෙලාවක පාරක යන්න පුළුවන්. පොලිසියටවත් මොකුත් කියන්න බෑ. මේ රෑ තමසකෝ දෙයන්න කියලා ඇහුවොත් අපි කියන මම නිින්ද යන්නේ. නිින්ද යන්න නැති ඉඳ මම මේ ඉබාගාත යන වාහනේ අරගෙන. හරි මට ගෙදර ඉඳියාම ප්‍රශ්න කල්පනා වෙනවා.
වාහනේට අම්පස කල්පනා වෙන්නේ නැහැ. මං යනවා. නමුත් පොලිසියට මුත් කියන්න බෑ. අපිට ඕනලාක පාවිච්චි කරන්න පුළුවන් මහා මාර්ගය. ඉතින් ඔන්න වගේ වාසිදායක දේවල් මහා මාර්ග වල තියෙනවා දරුවෝ. තේරෙනවද? දැන් ඒ වගේම මේ දැන් මහා මාර්ග ප්‍රවාහනයේ අවාසිදායක දේවලුත් තියෙනවා. අවාසිදායක දේවල් එහෙම නැත්නම් ඒ කියන්නේ ප්‍රතිලාභ නැති දේවල් සීමාවන් අවාසිදායක දේවල් සීමාවන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ධාරිතාවය අඩුයි. දුම්රියට වඩා ධාරිතාවය සාපේක්ෂව අඩුයි. දුම්රියට වඩා මං කියන්නේ. දුම්රිය මැදිරියක් සාමාන්‍යයෙන් ලේලන්ඩ් බස් එකමාරක් විතර තියෙනවා. ඒ වගේ මැදිරි 20ක් විතර තියෙන. ඒ කියන්නේ ලේලන්ඩ් බස් 30ක අදින්න පුළුවන් සරක එක දුම්රියෙන් අදිනවා. සාමාන්‍යයෙන් ළමයිනේ මගී කිලෝමීටරයකට අඩුම පිරිවැයක් තියෙන්නේ දුම්රියේ. ඒ කියන්නේ දුම්රියට සම්පූර්ණ මගින් ගන්න පිරුණොත් අවශ්‍ය මගී කිලෝමීටරයකට අඩුම පිරිවැයක් තියෙන්නේ දුම්රියේ. හරි. මේ ධාරිතාවය අතින් ගත්තාම අඩුයි. ඊළඟට අනිත් එක තමයි පරිසර දූෂණයේ පැත්තෙන් ගත්තාම මාධ්‍ය විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ වගේ මාර්ග තදබදය අතින් ගත්තාම මේ තදබදය ඉතාම වැඩි. රෂ් අවර්ස් වල ඒ කියන්නේ උදේ සාමාන්‍යයෙන් උදේ 7 ඉඳලා 9 වගේ වෙනකන් කාල පරිච්ඡේදය හවස 4 ඉඳලා 6 වෙනකන් වගේ කාල පරිච්ඡේදය ඉතාම දැඩි වාහන තදබදයක් තියෙනවා. ඉතින් සෑහෙන කාලයක් පාරට නාස්ති කරන්න වෙනවා. ධාරිතාවයේ අඩුයි පරිසරයේ දූෂණය වෙනවා තදබදේ වැඩි ඒ වගේම අනතුරු කියන ඒවා අධිකයි. සෑම තප්පර 3කට සැරයක්ම ලෝකේ මිනිස්සෙක් මැරෙනවා රියනතුරකින් අතපය කඩා ගන්නවා. ඒ තරම් රියනතුරු අපි මේ කතා කරන මොහොතේ ලෝකේ කී දෙනෙක් හැප්පෙනවද? නමුත් ගුවන් යාන අනතුරු අපිට එහෙම අහන්න හම්බෙන්නේ ඒවා අහන්න හම්බෙන්නේ කලාතුරකින්. මහා මාර්ග අනතුරක් නම් අනිවාර්යයෙන්ම දුර ගමනක් යනකොට 4-5ක් Tamanට බලන්න පුළුවන්. මෙහි ඉඳලා යාපනට ගියොත් ඔයාට ඇක්සිඩන්ට් 10ක් විතර බලදැයි. මොනවා නැත. ඒ අනතුරු අධික වීම කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම දුම්රියට සාපේක්ෂව ගාස්තු කියන ඒවා අධිකයි. ත්‍රිවිල් එකක බස් රථයක ගාස්තු සාපේක්ෂව සංසන්දනය කරොත් භාණ්ඩ හෝ මගින් ප්‍රවාහනය කරන්න ගාස්තු සාපේක්ෂව අධිකයි. ඉතින් ඔන්න වගේ වාසිය අවාසිය අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා. හරි ඒවයිතර විභාගෙදී එක්සෑම් එකේදී ඔයාගෙන් අහන්න පුළුවන්. ඒ වගේම තව මේ ආශ්‍රිතව පුතාගෙන් අහන්න පුළුවන් අනිවාර්යෙන් අහන්න පුළුවන් දෙයක් තමයි ලංකාවේ මහා මාර්ග සංවර්ධනය සඳහා ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා අහන්න පුළුවන්. මහා මාර්ග සංවර්ධනය සඳහා දැන් ඔයාට දකින්නදී දැන් ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය තමයි මේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය. ඒ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට පස්සේ තවත් අධිවේගී මාර්ග කීපයක් නිර්මාණය වුණා. එකක් පිටත වටරවුම් පාර කියන එක ඊට පස්සේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය. ඊට පස්සේ ඒක තව දික් වුණා. ඒ අධිවේගී මාර්ගය තවත් දික් වුණා. දැන් ඉස්සර නම් මේ කොට්ටාවෙන් එළියට ගිහිල්ලා ආපහු කැලණි පාලෙමෙන් දාලා එහෙම යන්න ඕනේ කටුනායක යනකොට. දැන් එහෙම නෙමෙයි. දැන් ඒව එකට යා වෙලා තියෙන්නේ. හරි. කඩුවෙලට ගියා. කඩුවෙලෙන් ඊට පස්සේ කෙරවල පිටියට ගියා. කෙරවල පිටින් අපිට කෙලින්ම දාන්න පුළුවන් කටුනායකට. හරි. ජායල මීගමුව ඒ සයිඩ් එකට යන්න හරිම ලේසි. හරිම ලේසි. දැන් එතනින් නතර වෙන්නේ නැතුව ඊට පස්සේ ගාල්ලෙන් නතර වෙච්ච හයිවේ එක මාතරට ගියා. මාතරෙන් හම්බන්තොටට ගියා. හරි. ඒ වගේ මේක ටික ටික දීර්ඝ වෙලා තියෙනවා. දැන් මේ කාලේ වෙනකොට නුවර කොළඹ අධිවේගී මාර්ගය හදනවා. කුරුණෑගල ඉඳලා මීරිගම කොටසේ වැඩ අවසන් වෙලා තියෙන්නේ. බොහෝ විට අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී කුරුණෑගල පැත්තට යන්න හරිම ලේසි. මීරිගමට ගියා. මීරිගමෙන් දැම්මා කුරුණෑගල ගෙනින්න. හරි. ඔන්න ඔය විදිහට මේ ලංකාවේ මහා මාර්ග පද්ධතියට අලුතින් දේවල් එක්කව වෙලා තියෙනවා. තියෙන මාර්ග පද්ධතිය පුළුල් කරලා තියෙන්නේ. ඒවා කාපට් කරලා තියෙන්නේ. හරි. විකල්ප මාර්ග හඳුන්වලා දීලා මහා මාර්ගවල තදබදේ අඩු කරලා තියෙන්නේ. දැන් ටවුන් එකට ප්‍රවේශ වෙන්න පුළුවන් මාර්ග ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කාපට් දාලා හොඳ පාරවල් කරලා තියෙනවා. ඒකට හැමෝම මේන් රෝඩ් එකේ යන්න උත්සාහ කරන්නේ නැහැනේ. කාලය ඉතුරු කරගන්න ෂෝට් කට් වලින් දාලා යනවා. තේරෙනවද මං කියටද? ඒතර මේ මහා මාර්ග දියුණු කරන්න තමයි මේ පියවර ටික අනිවාර්යයෙන්ම රජය විසින් අරගෙන තියෙන්නේ. රයිට්. හරි. එහෙනම් අපි නිබන්ධනයේ ඉතුරු කොටස් ටික අපි ලියමු පුතා. හරි. ඔයා යන්න පිටුවංක 6 මහා මාර්ග ප්‍රවාහන ඉස්සල පුතේ වාසි ටික බලලා highlight කරගන්න. ඒකේ තියෙන්නේ පුළුල් ලෙස ව්‍යාප්ත වීම නිසා ගමනාන්තයේත් එක් භාවිත කරන්න පුළුවන්. ඉදිගහ ගන්න ගමනාන්තයේත් එක් භාවිත කළ හැක. ඒ වගේම තෝරාගත හැකි මාධ්‍ය කීපයක්ම තියෙනවා. Tamanට පෞද්ගලික මාධ්‍ය නඩත්තු කරන්න පුළුවන්.
දැන් අපිට දුම්රිය වල පෞද්ගලික මාධ්‍ය නඩත්තු කරන්න බෑනේ. ගුවන් පරිවහනට නම් පෞද්ගලික මාධ්‍ය නඩත්තු කරන්න පුළුවන්. නමුත් ඒවැ මිල වැඩි. Tamanටම කියලා හෙලිකොප්ටරයක් ජෙට් යානයක් තියාගන්න මිලියනපතියෙක් වෙන්න ඕනේ. හරි? මිලියනපතියෙකුත් බෑ බිලියනපතියෙක් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ගෙදර බයිසිකලයක් පුරුසයිකලයක් තියාගන්න මහ ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? හරි. ඒතකොට පෞද්ගලික මාධ්‍ය නඩත්තු කළ හැකි වීම සාපේක්ෂව සුලභයි. ඕන වෙලාවක තියෙනවා තරඟකාරී ගාස්තුකම තියෙනවා. කෙටි දුර ගමන් වලට වඩා යෝග්‍යයි. ළඟ ළඟ යන්න අනිවාර්යයෙන්ම යෝග්‍යයි. ළඟ ළඟ යන්න දුම්රිය යෝග්‍ය නැහැ. මොකද දුම්රිය ටක් ගන්න නවත්ත ගන්න බෑ. නේ? දුම්රිය නවත්ත ගන්න බෑ. දැන් ඒ කියන්නේ දුම්රිය කාන්තාවක් වගේ කියලා කියන්නේ. කියවන එක නවත්ත ගන්න බෑ. හරිද? කටවහන්න කිව්වත් අම්සු කොහොමද මම කටවහන්නේ කියලා කියවන්න ගන්නවා. ඒ වගේ තමයි දුම්රිය ළඟ ළඟ බ්‍රේක් ගහන්න අමාරුයි. ළඟ ළඟ බ්‍රේක් ගහන්න පුළුවන්. ඒකට ස්ලෝ වෙනවා වැඩි. ඒකට ප්‍රමාද වෙනවා. ඉතින් ළඟ ළඟ ගමන් වලට අනිවාර්යයෙන්ම හොඳ වෙන්නේ මහා මාර්ග ප්‍රවාහණය. අර ඒකේ අවාසිලියම මේ දුම්රියට සාපේක්ෂව ගමන් ගාස්තු ඉහළ වීම. 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 ඊට පස්සේ පරිසර දූෂණය ඉහළ යාම. පරිසර දූෂණය ඉහළ යාම. මාර්ග තදබදය ඉහළ වීම. මාර්ග තදබදය ඉහළ වීම. මාර්ග තදබදය ඉහළ වීම. මාර්ග තදබදය ඉහළ වීම. ඊට පස්සේ අනතුරු සාපේක්ෂව ඉහළ වීම. අනතුරු සාපේක්ෂව ඉහළ වීම. ඊළඟට දුම්රියට සාපේක්ෂව මගී සහ භාණ්ඩ ධාරිතාවය අඩුවීම. දුම්රියට සාපේක්ෂව මගී සහ භාණ්ඩධාරිතාවය අඩුවීම. හරි. හරි ඊට පස්සේ ටියුට් එකේ තියෙන උපති ලංකාවේ මහා මාර්ග දියුණු කරන්න මෑතකදී ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි ලියමු දැන් ඒවා ඉතින් අප්ඩේට් වෙන්න ඕනේ. මෑතකදී ගත්ත ක්‍රියාමාර්ග කියලා කියන්නේ දැන් මේ වීඩියෝ එක තව අවුරුදු 5කින් විතර 2කින් 3කින් බැලුවොත් එහෙම එතකොට මම කියන හයිවේ සදල ඉවරයි. එතකොට ඕගොල්ලෝ අප්ඩේට් වෙන්න ඕනේ මෑතකදී ගත්ත ක්‍රියාමාර්ග කියන්නේ ඔයගේ ඇහැට පේන මෑතකදී ගත්ත ක්‍රියාමාර්ග එක හොයන්න බැරි නම් ඔයා මහ බැංකු වාර්තාවක් කරගෙන ආර්ථික සංවර්ධනය කියන කොටස යටිතල පහසුකම් කියන කොටස බැලුවාම ඒකේ මහා මාර්ග සංවර්ධනයට කරන ලද වියදම් සහ ඒ ප්‍රොජෙක්ට්ස් පිළිබඳව ඒක ඇතුලේ තියෙනවා. එතකොට ඒකෙන් ඔයාලට අප්ඩේෂන් එකක් ගන්න පුළුවන්. දැන් ළමෙක් 2023 නම් විභාගෙ ලියන්නේ එයාට අදාළ වෙන 2021 මහ බැංකු වාර්තාව.
2023 ලියන ළමයෙක්ට 2021 මහා බැංකුව වාර්තාවක් හොයාගෙන බලන්න බැරි කමක් නැහැනේ. ඉතින් ඒවයි අප්ඩේට් වෙන්න ඕන. ගුරුරු දෙන නෝට් මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව තමන්ට ඒක අලුත් කරගැනීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක ඉගෙන ගන්නවා කියලා කියන්නේ දෙන දේම මේ ගිරවෙක් ඔය කටපාඩම් කරගෙන යන එක නෙමෙයිනේ. තමන් මොනවා හරි එක්ස්ප්ලෝර් කරලා තමන් මොනවා හරි හොයාගෙන ඒ දේවල් තමන්ගේ දැනුමට එක්කව කරගන්න එක මේ වටිනවා තමන්ගේ දැනුම තීව්‍ර කරගන්න. රයිට්. අමෑතිගත ක්‍රියාමාර්ග ලියන්න. අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම. අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම. තව පවත්නා මහා මාර්ග පුළුල් කිරීම. පවත්නා මහා මාර්ග පුළුල් කිරීම. අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම, පවත්නා මාර්ග පද්ධතිය පුළුල් කිරීම. පවත්නා මාර්ග පද්ධතිය පුළුල් කිරීම. ඊට පස්සේ මහා මාර්ග කාපට් කිරීම. එතකොට බොහොම ස්මූත් රයිඩ් එකක් තියෙන්නේ. මහා මාර්ග කාපට් කිරීම. ඊට පස්සේ තදබදය අඩු කිරීමට විකල්ප මාර්ග සංවර්ධනය. තදබදය අඩු කිරීමට විකල්ප මාර්ග සංවර්ධනය. තදබදය අඩු කිරීමට විකල්ප මාර්ග සංවර්ධනය. ඊට පස්සේ පදිකයින්ගේ ආරක්ෂාව සඳහා මගී වැටවල් ආරක්ෂිත පදික හුවමාරු ඉදිකිරීම. එතකොට මිනිස්සු පාරට පනින්නේ අපේ ගමන අපිට යත් හැකි. ආරක්ෂිත පදික හුවමාරු ඉදිකිරීම. ඊළඟ මාර්ග සංඥා පද්ධතීන් දියුණු කිරීම. පාරවල් හදනවම විතරක් නෙමෙයි මාර්ග සංඥා පද්ධතීන් දියුණු කිරීම. මාර්ග සංඥා පද්ධතීන් දියුණු කිරීම. ඊට පස්සේ මෙරට මහා මාර්ග සියල්ල හඳුනාගත හැකි ආකාරයට නම් කර ඔය A1 A2 A9 A8 හඳුනාගත හැකි ආකාරයට නම් කර GPS තාක්ෂණය සඳහා පහසුකම් සැපයීම. GPS තාක්ෂණය සඳහා පහසුකම් සැපයීම. තව
මහා මාර්ග ඉදිකිරීමේ කටයුතු සඳහා පල්ලෙහා ලියන්න පුළුවන් ඉඩ මදි වුණාට මහා මාර්ග ඉදිකිරීමේ කටයුතු සඳහා දියුණු තාක්ෂණය සහිත දෙස් විදෙස් ආයතන සහභාගී කර ගැනීම දෙස් විදෙස් ආයතන සහභාගී කර ගැනීම හරි අපි යමු ඊළඟ පිටුවට. ඒකේ තියෙනවා 10 වෙනි පිටුවේ පෞද්ගලික බස් රථවල ක්‍රියාකලාපය නිසා මගී ජනතාව අපහසුතාවයට පත්වන අවස්ථා දැත එවැනි අවස්ථා සඳහා උදාහරණ සපයන්න කියලා කියනවා. බස් එකේ යන අය දන්නවා හොඳටම බස් එකේ ගියාම තමන්ට මොකද්ද වෙන්නේ කියලා. ඒකක් සමහර වෙලාවට අධික ලෙස ධාරිතාව ඉක්මවා සෙනඟ පටව ගන්නවා. හැබැයි කොරෝනා දවස්වල නම් එහෙම සෙනඟ පටව ගන්නෙ නැහැ. මේ සීට් එකකට එක්කෙනා ගන්න තමයි පටව ගන්න. ඒතෙදි මගී බස් රථ සේවා ආරම්භ වෙලා ඔෆිස් ආරම්භ වුණාම මේ නීති මොකුත් නැහැ. මිනිස්සු බලන්නේ ගෙවල් වලට යන්න. ඒ නිසා පොල් පටවන වගේ පටව ගන්නවා. හැබැයි දැන් මේකේ සම්පූර්ණ වැරද්ද බස් රථ හිමියටම දෙන්න බෑ. හරි. මිනිස්සු නගින නිසා තමයි ඉතින් එයා මේ බස් එකේ ඉතින් මිනිස්සු අත දානවනේ බස් එකට. මිනිස්සු අත දානවා බස් එකට. ඉතින් මිනිස්සුන්ට ඕනේ කොහොම හරි අමාරුවෙන් ගෙදර යන්න. ඒ වැරදි දෙකම ඉතින් මිනිහෙක් කියන්නේ මිනිහෙක් බස් එකට නගිනකන් බස් එක නැවතුනේ නැත්තම් බස් එක නවත්තපු නැති බස් එකට තාප කරනවා. ෂෙක් කාලකන්ණිය නැවතුනේ නැහැ නේ කිලිවල එහෙම බයිනවා. ඒ මිනිහා බස් එකට නැගපු වෙලේ ඉඳන් ඊළඟට නවත්තනකොට බස් අත මියට මේ බස් අතේ රිදුරට බයිනවා. මේකේ ඇඟිල්ලක් ගහන්නවත් නැහැ තවත් මිනිස්සු පටව ගන්නවා කියලා. ඒ තමන් ආත්මార్థකාමී. තමන් වගේම මේ අන්තිම බස් එක නම් තමන් වගේම තව මිනිස්සෙක් ගෙදරන්න බලාගෙන තමයි ඉන්නේ. ඒක ඕකේ වැරද්ද සම්පූර්ණයෙන් බස් අතේ මිනිහයන්ටම දෙන එක වැරදි. සමහර අය අවිධිමත් විදිහට ගාස්තු අය කරනවා. ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. කඩේකට ගියා නම් ඉතුරු සල්ලි වලට ළමයි රුපියලක් ඉතුරු වුණා ටොපියක් හරි හම්බ වෙනවා. කොන්දොස්තර ගාව එහෙම ටොපි බෝතලයකුත් නැහැ. නේද? ඉතින් ඒ වගේ මේ තමන්ට ඉතින් අවාසිදායක අපිට අවාසිදායක විදිහට බස් රථවල මේ වැඩ කටයුතු සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. දැන් කොන්දොස්තරවරයා ඉන්නවා සමහරට කොන්දොස්තරවරයා ආචාර ධර්ම පැත්තක දාලා මිනිසුන්ට නරක විදිහට කතා කරනවා. ඒ වගේ බස් රථවල ප්‍රමාණවත් පහසුකම් නේද? සමහර රටවල් වල කවුරු හරි බබෙට්ට කිරි දෙනවා නම් ඒකට වෙනම ආසනයක් වෙන් කරලා තියෙනවා. ඒකේ කර්ටන් එකක් දාලා තියෙනවා. ලංකාව වගේ රටක සීට් එකකට කර්ටන් එකක් වට කරලා දාලා තිබ්බොත් එමේ ඒකට කෙල්ල කොල්ල රින්ගයි. කිරි දෙන එක කෙසේ වෙතත්. එහෙමයි ඒ වගේ දින தත්ත්වය. අපේ රටවල ඒවා පාවිච්චි කරන්න අමාරුයි. හරිද? රයිට් මෙහෙම ලියන්නේ. මෙහෙම ලියන්නේ. ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම. අපෙන් ආන්නේ මගී ජනතාව අපහසුතාවයට ලක්වන අවස්ථා. ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම. ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම. ඊට පස්සේ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම. අධික ලෙස මගීන් නංවා ගැනීම.
නැත්නම් ඔයාලට ලේසියෙන් ලියන්න පුළුවන් නම් ඒක ධාරිතාවේ ඉක්මවා කටයුතු කිරීම. පොල් පටවනවා කියලා කියන්නේ. ධාරිතාවේ ඉක්මවා කටයුතු කිරීම. ධාරිතාවේ ඉක්මවා කටයුතු කිරීම. ධාරිතාවේ ඉක්මවා කටයුතු කිරීම. ඊට පස්සේ අවිධිමත් ලෙස ගාස්තු අය කිරීම. අවිධිමත් ලෙස ගාස්තු අය කිරීම. අවිධිමත් ලෙස ගාස්තු අය කිරීම. ඊළඟට තව අවිධිමත් ලෙස ගාස්තු අය කිරීම. ඊළඟට තව බස් රථ සේවකීන්ගේ ආචාර ධර්ම දුර්වල වීම. මිනිසුන්ට බයිනෝ යන්න බැරි නම් වෙන එකක එනවා කියලා එහෙම බයිනෝ. බස් රථ සේවකීන්ගේ ආචාර ධර්ම දුර්වල වීම. right. අපි යමු question එකට. මහා මාර්ග ප්‍රවාහනයේදී සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතා මොනවද කියලා අහනවා. මහා මාර්ග ප්‍රවාහනයේදී සම්පූර්ණ කරන්න ඕන මූලික අවශ්‍යතා මොනවද කියලා අහනවා. දරුවනේ දැන් රථයක්, ගෙදර වාහනයක් තිබ්බ කියලා ඒ වාහනේ අපිට හිතුමනාපට පාට දාන්න බෑ. අනිවාර්යෙන් පළවෙනිම කාර්යය වාහනේ ලියාපදිංචි කරන්න ඕනේ. වාහනේට වාර්ෂික ආදායම් බලපත්‍රයක් ගන්න ඕන. අර වීදුරු අරවල තියෙන රවුම් කොලේ ඒක ගන්න ඕනේ. ඊට අමතරව රියදුරු නම් රියදුරු සතු වළංගු රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕන වාහන කාණ්ඩය අනුව. සැහැල්ලු වාහනේ ලෙව්වා කියලා බර වාහන එලවන්න බෑ. බර වාහනේ ලෙව්වා කියලා 3 wheel එලවන්න බෑ. 3 wheel වලට වෙනම ලයිසන් එකක් තියෙනවා. තේරෙනවද? බයිසිකල් වලට මොටරසයිකල් වලට වෙනම ලයිසන් එකක් තියෙනවා. ඉතින් ඒ කාණ්ඩවල ලයිසන් එක අනුව තමයි මේ වාහන පදවන්න පුළුවන් වෙන්නේ. ටේලර් එකක් තියෙන වාහනයක් පදවනවා නම් ඒකට වෙනම ලයිසන් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට රියදුරුට බලපත්‍රයක් තියෙන්න ඕනේ, වාර්ෂික ආදායම් බලපත්‍රය තියෙන්න ඕනේ, ඒ වගේම රථේ ලියාපදිංචි කරලා තියෙන්න ඕනේ. ඒ වගේම නියමිත පරිදි රක්ෂණ මේ සහතිකයක් අරගෙන තියෙන්න ඕනේ. රක්ෂණ ඔප්පුවක් අරන් තියෙන්න ඕනේ. අඩුම තරමේ තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුව කියලා එකක් තියෙනවා. ඒකවත් අරගන්න ඕනේ. හරි. ඊට අමතරව මගී ප්‍රවාහන වාහනයක් නම්, ඒ කියන්නේ මිනිස්සුන්ව ගෙනින වාහනයක් නම්, බස් රථයක් වගේ නම් රූට් පර්මිට් එක, මාර්ග ධාවන අවසර පත්‍රය කියන එක තියෙන්න ඕනේ. හරි. මාර්ග ධාවන අවසර පත්‍රයට අමතරව මගී ප්‍රවාහන අවසර පත්‍රය කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නත් ඕනේ. වෙළඳ වාහනයක් නම්, ඒ කියන්නේ බඩු අරම්මනම් ගෙනින වාහනයක් නම් ෆිට්නස් සර්ටිෆිකේට් එක, යෝග්‍යතා සහතිකය කියන එක තියෙන්න ඕනේ. ෆිට්නස් සර්ටිෆිකේට් එක නැතුව බෑ. ෆිට්නස් සර්ටිෆිකේට් එකේදී වෙහිකල් එක ඔක්කොම බ්‍රේක්, ලයිට්ස්, වයිපර්ස්, හරිද, චැසි එක, ඊට පස්සේ දුණු වල තත්ත්වය ඒව ඔක්කොම බලනවා. බලලා මේ වාහනේ මේ භාණ්ඩ ප්‍රවාහනට සුසුයි කියලා අනුමත කියන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධිත අනුමත ගරාජයකින් නිකුත් කරන යෝග්‍යතා සහතිකය කියන්නේ. තේරෙනවද? රුපියල් මම හිතන රුපියල් 7-800ක් ගන්න යෝග්‍යතා සහතිකයක් දෙන්න. හැම ටවුන් එකෙම තියෙන යෝග්‍යතා සහතික ගන්න පුළුවන් තැන. ෆිට්නස් සර්ටිෆිකේට් එක කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ලොරිය ප්‍රමාණවත් ෆිට් එකේ ෆිට්නස් එකේ ඉන්නවා භාණ්ඩ දාගෙන ප්‍රවාහනය කරන්න තරම්. උනවා තමයි මහා මාර්ග ප්‍රවාහනය සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවය මෙමලියන්. රථය ලියාපදිංචි කර තිබීම. රථය
ලියාපදිංචි කර තිබීම. රථය ලියාපදිංචි කර තිබීම. ඊළඟ එක වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීම. වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීම. වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීම. රක්ෂණ සහතිකය ලබා ගැනීම. රක්ෂණ සහතිකය ලබා ගැනීම. රක්ෂණ සහතිකය ලබා ගැනීම. ඊළඟ රියදුරු සතුව නියමිත බලපත්‍රයක් තිබීම. රියදුරු සතුව නියමිත බලපත්‍රයක් තිබීම. රියදුරු සතුව නියමිත බලපත්‍රයක් තිබීම. ඊට පස්සේ වෙළඳ වාහනයක් නම් වෙළඳ වාහන කියන්නේ මම දැන් කියලා දුන්නා මොකක්ද කියලා. වෙළඳ වාහනයක් නම් යෝග්‍යතා සහතිකය. යෝග්‍යතා සහතිකය. වෙළඳ වාහනයක් නම් ෆිට්නස් සර්ටිෆිකේට් කියලා එකට කියන්නේ යෝග්‍යතා සහතිකය. යෝග්‍යතා සහතිකය ලබා ගැනීම. මගී බස් රථයක් නම් ඊළඟ එක මගී බස් රථයක් නම් මාර්ග දාවන අවසර පත්‍රය සහ රූට් පර්මිට් එක. ඒතර ඒ රූට් එකේ විතරයි යට දුවන්න පුළුවන් වෙන්නේ. මාර්ග දාවන අවසර පත්‍රය සහ මාර්ග දාවන අවසර පත්‍රය සහ මගී ප්‍රවාහන අවසර පත්‍රය. මගී ප්‍රවාහන අවසර පත්‍රය ලබාගත යුතුයි. ලබාගත යුතුයි. හරි බලන්න ඊළඟට කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා අපි කරමු මාත් එක්කම කරමු පුතාගේ කෙටි ප්‍රශ්න ටික. මොකක්ද ඒකේ පළවෙනි එකේ තියෙන්නේ ප්‍රවාහන පද්ධතියේ මූලිකාංගයකි
කියලා කිය මූලිකාංගයක් නොවේ ප්‍රවාහන පද්ධතිය. අපි කලින් වීඩියෝ එකේ කතා කළා ප්‍රවාහන පද්ධතිය කියලා කියන්නේ මාර්ගයේ මාධ්‍ය බලය පර්යන්තය කියන ඒවට. වේගය කියලා කියන්නේ හොඳ ප්‍රවාහන මාධ්‍යක ලක්ෂණයක් විතරයි. මෝටර් වාහනයක් මහා මාර්ගයේ ධාවනය කරන හැම වෙලාවකම රියදුරු සතුව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන තුනක් තියෙනවා. ওই තුන උත්සගෙන තමයි පොලිස් කාර්යාලයට දුවන්නේ. මොනවාද ඒ තුන? රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය. රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය. භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සාමාන්‍ය වැඩිපුර සැලකිලිමත් වෙන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරත් මගීන් ප්‍රවාහනය කරත් වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ ආරක්ෂාව පිළිබඳව. ආරක්ෂාව. ව්‍යාපාරිකයෙක් සාමාන්‍ය සැලකිල්ලට නොගන්නේ බලය කියන එක. ඩීසල්ද පෙට්‍රල්ද වාෂ්ප බලයෙන් ගල් අඟුරු වලින් දුවනවද වැඩක් නැහැ අපිට ඒවා. අපේ වැඩේ කරනවා නම් පුතා මීව අල්ලනවා නම් බලලා මැටියෙන් උනක් කමන්නේ මීව අල්ලනවා නම්. බලේ වැඩගත් නැහැ. හම්බන්තොට ඉඳලා කොළඹට මුදෝපු කිරි අරන් එනවා නම් ව්‍යාපාරිකයෙකු සැලකිල්ලට ගන්න ඉහත සියල්ලම සැලකිල්ලට ගන්නවා. මොකද පිරිවැයක් තියෙන්න ඕන, වේගය වැඩි වෙන්න ඕන, නැත්නම් නරක් වෙනවා, ආරක්ෂාව තියෙන්න ඕනේ, ධාරිතාවය තියෙන්න ඕනේ ඉහත සියල්ලම. නුවරඑළිය ඉඳලා කොළඹට නැවුම් ස්වභාවික මල් තොගයක් ප්‍රවාහනය කිරීමට ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමදී ව්‍යාපාරිකයෙකු විසින් ප්‍රමුඛත්වයේ දිය යුතු සාධක තුනක් නම් කරන්න. වේගවත්භාවය බලන්න ඕනේ නැත්නම් මල් පර වෙනවා. වේගවත්භාවය. ඒ වගේම පිරිවැය බලන්නත් ඕනේ නැත්නම් මලක ගානේ කොහොම මිනිසුන්ට මල පනිනවා. නේද? පිරිවැය බලන්න ඕනේ, වේගවත්භාවය බලන්න ඕනේ. ඒ වගේම ආරක්ෂාව බලන්න නැත්නම් මල තැලෙනවා පුතා. ආරක්ෂාව නොතලා ගේන්න ඕනේ. ගන්න එක ඕන විදිහට තලා ගනි. අපි පිරිසුදුවට තමයි ඒක දෙන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ වේගවත්භාවය, පිරිවැය සහ ආරක්ෂාව පිළිබඳව බලන්න ඕනේ. හරි අපි යමු ඊළඟ කොටස් වලට. ඊළඟ ප්‍රශ්න බලන්න. හරි අපි යමු අධිවේගී මාර්ග කියන මාතෘකාවට. අධිවේගී මාර්ග මාතෘකාව ඊටම වැදගත් මාතෘකාවක් පුතාලට විභාගෙදී ලැබෙන. හරි මම කියලා දෙන්නම් අධිවේගී මාර්ග පිළිබඳව. right දැන් අපි ඉගෙන ගන්න කාලේ ඇත්තටම අපිට අධිවේගී මාර්ග ගැන ලුයන්නෙන් තමයි සර්ලා මිස්ටර් ඉගෙනුවේ. ලුයන්නේ කියලා කියන්නේ අධිවේගී මාර්ග කියලා જાතියක් තියෙනවා ලු. හරිද? ඒවැය වාහන හයියෙන් යනවා ලු. එහෙම ලුයන්නේ ඉගෙනුවේ. ටිකට් කඩනවා ලු. ඒතර ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද ටිකට් කඩන්න කියලා අපිට හිතා ගන්නත් බෑ. දැන් ඔයා දන්නවනේ. අධිවේගී මාර්ගයකට සමහර ලංකාවේ සමහර අධිවේගී මාර්ගවල ඇතුල් වෙන තැන ටිකට් කඩනවා. සමහර අධිවේගී මාර්ගවල ටිකට් කඩන පිටවන තැන. ඒක දැන් සමහරවිට ඒ අධිවේගී මාර්ගයට මුල් වතාවට ඇතුල් වෙච්ච එකට හිතෙනවා අම්මට උඩ හොරෙන් යන්න පුළුවන් නේ. එලකිරි කවුරුත් ටිකට් බැලුවේ නැහැ නේ කියලා. නමුත් ඒ අධිවේගී මාර්ගේ මේ අතුරු මාර්ග මුකුත් නැහැ. ඔය කටුනායක පැත්තට එන්න යනකොට තියෙනවා ඒ වගේ අධිවේගී මාර්ග. හරි? කෙලිම කටුනායකින් තමයි එළියට එන්නේ. එළියට එන්නේ කටුනායකින්. එතකොට එළියට එන තැනින් සමහරවිට ගන්න වෙලාවල් තියෙනවා. ඇතුළට දාන තැනින් ගන්නෑ. හරි? කෙරවල පිටින් ඔහි යන්න දෙනවා. හැබැයි කටුනායක එක්සිට් එකේදී සල්ලි ගන්නවා. හරි? ඒ විදිහට. එක්කෝ එන්ට්‍රන්ස් එකේදී හරි එක්සිට් එකේදී හරි සල්ලි ගන්නවා. දැන් ලංකාවේ අධිවේගී මාර්ග හඳුනන අක්ෂරය තමයි E කියන්නේ. ලංකාවේ මාර්ග බෙදනකොට ළමයි E මාර්ග තියෙනවා, A මාර්ග තියෙනවා, AB මාර්ග තියෙනවා, ඒ වගේ මාර්ග තියෙනවා. දැන් A9 මාර්ගය කියලා කියන්නේ උතුරු ප්‍රදේශයේ තියෙන උතුරු නැගෙනහිර තියෙන මේ කිලිනොච්චිට යන තියෙන ප්‍රසිද්ධ මාර්ගයක්. A8 කියලා කියන්නේ රත්නපුර පානදුර පාර. A9 එක ගාවනේ මේ A8 එක තියෙන්නේ. හරිද? රත්නපුර පානදුර පාරයි කිලිනොච්චිට යන පාරයි කියන්නේ අහසට පොළොව වගේ. නමුත් ඒ කියලා කියන්නේ ප්‍රධාන මාර්ග තමයි ප්‍රධාන මහා මාර්ග තමයි ඒ කියලා කියන්නේ. පළාත්වල මාර්ග වලට B D ඒ වගේ අක්ෂර දෙනවා. දැන් ලංකාවේ E අකුරින් හඳුන්වන්නේ අධිවේගී මාර්ග. ඕගොල්ලෝ GPS දාලා මැප් එක දාලා මොකක් රෝඩ් එකක් මොකක් හරි තැනකට යන්න ඕගොල්ලෝ හෙව්වට පස්සේ ඔයාට පාත් එක පෙන්වනවා නම් E අක්ෂරයෙන්. ඒ කියන්නේ මොකද්ද? එක්ස්ප්‍රස් වේ එක තමයි ඔයාට යන්න තියෙන්නේ. එක්ස්ප්‍රස් වේ එක තමයි ඔයාට යන්න තියෙන්නේ. දැන් ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය බිහි කළේ කොට්ටාවේ ඉඳලා ගාල්ලට.
මේ අධිවේගී මාර්ග දාපු කෝඩ් එක තමයි E1 කියන කෝඩ් එක. ඊට පස්සේ මේ කොට්ටාව කියන එක දීර්ඝ කළා කඩුවෙලට. අද වෙනකොට කඩුවෙල කියන එක දීර්ඝ කරලා තිනවා කෙරවල පිටියට. හරි? ගාල්ල කියන එක පුතා මාතරට දික් කරා. මාතර කියන එක දැන් හම්බන්තොටට දික් කරලා තියෙන්නේ. හම්බන්තොට දක්වා දික් කරලා තියෙන්නේ. ඔනෝම අධිවේගී මාර්ගය දැන් පුළුල් වෙලා තියෙන E1 කියන මාර්ගය. හරි. දැන් හැබැයි මෙහෙමයි. දැන් කොට්ටාව පැන්නට පස්සේ E1 කෑලි අයින් වෙනවා. ඒ කියන්නේ කොට්ටාවෙන් ගාල්ලට කොට්ටාව ඉඳලා ගාල්ල මාතර දක්වා තමයි E1 තියෙන්නේ. හරි? කඩුවෙල ඒ කියන්නේ කොට්ටාව පැනලා අපි කඩුවෙල පැත්තට යනකොට E2 මාර්ගය පටන් ගන්නවා. E2 කියලා කියන්නේ පිටත වටරවුම් පාර. කැනඩා රජය තමයි මේකට ආධාර දීලා තියෙන්නේ. මේවට චීනි. පිටත වටරවුම් පාර කටුනායක දක්වා යන මාර්ගයට එන්ට්‍රන්ස් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ E2 මාර්ගය. කටුනායක දක්වා යන මාර්ගයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. තව ලංකාවේ තියෙන E3 මාර්ගය, E4 මාර්ගය, E5 මාර්ගය මේවා යෝජිතයි. සමහර ඒවා යෝජිතයි. ඒ විදිහට අධිවේගී මාර්ග කොටස් වලට බෙදෙනවා. ඉතින් අධිවේගී මාර්ගයක් භාවිත කිරීමේදී ව්‍යාපාරිකයෙක් විදිහට පුද්ගලයෙක් ලැබෙන වාසි මොනවද? එයාගේ කාලය කියන එක පුතා ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ප්‍රවාහන කටයුතු වල මානසික ආයාසය සහ කායික ආයාසය දැන් ලොරියක් වගේ එකක් බර දාලා යනවනම් ඇතරම බ්‍රේක් ගහන ඒවා ආපහු ගියර් දාන ඒවා ගමන ආරම්භ කරන හරි වෙහෙස කර වැඩක්. නමුත් අධිවේගී මාර්ගයේදී මානසික සුවය සහ කායික සුවය කියන එක ලැබෙනවා. ඉන්ධන කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් මොකද ගියර් මාරු වෙන්නේ නැති නිසා. නේද? ඒ වගේ අර මාධ්‍ය පාවිච්චි කරන එක්කෙනාට ඒකේ වාසිය තියෙනවා. දැන් රජයේ විදියට ගත්තාම රජයට රැකියා අවස්ථා දෙන්න පුළුවන් මේකෙන්. ආදායමක් හම්බ වෙනවා. අම්මෝ දෛනික ආදායම එහෙන වැඩි හයිවේ එකේ. ඒ වගේ විදේශ ආයෝජන වගේ දේවල් ලබා ගන්න පුළුවන් හයිවේ එකක් තියෙනකොට ආයෝජකයෝ ඇවිල්ලා බිස්නස් කරනවා. මොකද ඒකේ අරතල පහසුකමක් හින්දා. රටේ ආර්ථික සංවර්ධනය පෙන්වන්න පුළුවන් මිනුමක් ඒක එක්තරා පැත්තකින්. ඒ වගේ වාසිදායක දේවල් තියෙනවා. හැබැයි ඉතින් අධිවේගී මාර්ගය භාවිතා කරලා වාහනයක් යනකොට අධිවේගී මාර්ගය ඇතුලේ වාහනයක් යනකොට අවාසියක් තමයි මොකද්ද? අනතුරක් වුණොත් ඒකෙන් ඇතිවන බලපෑම ඉතාම දැඩි. මොකද 100කට විතර ස්පීඩ් යනවා. වාහන පේලියක් එක දිගට එනවා. ගාස්තු ගෙවන්න ඕනේ. හැම මාධ්‍යයකටම ධාවනය කරන්න බෑ. හරි? ඉතින් මේ වගේ අවාසිදායක දේවලුත් අනිවාර්යයෙන්ම ඒ වගේම Tamanට කැමති ස්ථානකින් එළියට යන්න බෑ. ලබා දීලා තියෙන ස්ථාන වලින් එළියට යන්න පුළුවන්. නමුත් Tamanට ලේසිම කැමතිම ස්ථානෙන් එළියට යන්න බෑ. ඔන්න ඔය වගේ අවාසිදායක දේවලුත් අනිවාර්යෙන් අධිවේගී මාර්ගවල තියෙනවා දරුවනේ. තේරෙනවද මම කියන්නේ? හරි. එහෙනම් අපි අධිවේගී මාර්ග කියන එක ලියමු. ඒක ලියන්න මෙහෙම. නියමිත ගාස්තුවක් ගෙවා ධාවනය කළ යුතු නියමිත ගාස්තුවක් ගෙවා ධාවනය කළ යුතු වඩාත් පුළුල් මාර්ගයි. වඩාත් පුළුල් මාර්ගයි. වඩාත් පුළුල් මාර්ගයි. දැන් ඊට පස්සේ ඕකේ දැන් උදාහරණ වල දාලා තිනවා මාතර කොළඹ මාර්ගය නේද? ඒ වගේ එක එක මාර්ග දාලා තිනවනේ පුතේ. හරි ඒවට කෝඩ් එහෙමත් තියෙනවා. E1 කියලා කියන්නේ කොට්ටාව කොළඹ මාර්ගයට තමයි E1 කියලා කියන්නේ. හරි. කටුනායක කොළඹ මාර්ගයට කියන්නේ E2 කියලා E3 කියලා sorry.
කටුනායක දැන් ඒ යටින් කෝඩ් එක දාගන්න. මාතර කොළඹ එකට E1 කටුනායක කොළඹ එකට E3 කොළඹ නුවර එකේ කෝඩ් එක තාම දෙන්න විදිහක් නැහැ. මොකක්ද ආයිත් දන්නේ නැහැ ඒක. ඊට පස්සේ තව එකක් ඔන්න ලියා ගන්න කොට්ටාව කෙරවල පිටියේ කියලා. කොට්ටාව කෙරවල පිටිය වරහන් ඇතුලේ පිටත වටරවුම් පාර. කොට්ටාව කෙරවල පිටිය වරහන් ඇතුලේ පිටත වටරවුම් පාර. ඒකට කියනවා E2 කියලා. තව එකක් ලියා ගන්න අන්දරවැව හම්බන්තොට. අන්දරවැව හම්බන්තොට. ඒක පටන් ගන්න අන්දරවැව කියන තැනින්. අන්දරවැව හම්බන්තොට. ඒක E6. ඒක E6. E6 හරි. ගොඩක් වෙලාවට සෙන්ට්‍රල් මේ ඒ කියන්නේ මේ නුවර කොළඹ අධිවේගී මාර්ග E5 වේ. E5 වේ. හරි ඊට පස්සේ අපි අධිවේගී මාර්ගවල වාසි බලමු. වාසිලියම අධිවේගී මාර්ගවල රයිට් පළවෙනි එක ලියන්න කාලය ඉතිරි කරගත හැකි වීම. කාලය ඉතිරි කරගත හැකි වීම. කාලය ඉතිරි කරගත හැකි වීම. right අංක 2 ප්‍රවාහන කටයුතු සඳහා දරනු ලබන කායික සහ ප්‍රවාහන කටයුතු සඳහා දරනු ලබන කායික සහ මානසික ආයාසය කායික සහ මානසික ආයාසය අඩුවීම. අඩුවීම. ඊට පස්සේ රැකියා අවස්ථා බිහි කළ හැකිවීම. රැකියා අවස්ථා බිහි කළ හැකිවීම.
ඒ වගේම රජයට ආදායම් ඉපිය හැකිවීම රජයට ආදායම් ඉපිය හැකිවීම හරි අධිවේගී මාර්ගවල අවාසිත් අපි ලියමු පුතේ අවාසි සෑම මාධ්‍යයකටම ධාවනය කළ නොහැක. ඔය පරණ අබලන් වෙච්ච වාහන සමහර වාහනවල ටයර් වල නිකන් තට්ටේ ගාලා වගේ කට්ට බූත් නෑ. ඒවට යන්න දෙන්නේ නෑ. ඕපන් වෙච්ච වාහන ඒවට යන්න දෙන්නේ නෑ. ගඩොල් අනම්මනම් ඕපන් වෙලා පුරවගෙන හදිසියට ගලක් එහෙම මේ අතෑරනොත් එහෙම ලොරියෙන් කෙලින්ම ඉස්සරහා වීදුරු එකාගේ වීදුරුවට ඉර පායනවා. ඒ කියන්නේ කුඩු වෙන වීදුරු ඉවරයි ඉතින්. හරි. ඒවා අවාසි. සෑම මාධ්‍යයකටම ධාවනය කළ නොහැකි වීම. ඒ වගේම ගාස්සු අය කිරීම. ලොරි වලින් එහෙම ලොකු ගාණක් ගන්නවා. ගාස්සු අය කිරීම. ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ ඒවා සාමාන්‍ය පාරේ යයි කියලා. මොකද තඩි ලොරියක් කොටපට ගත්ත ලොරියක් හයිවේ එකේ දාගත්තා කියලා කියන්නේ හයිවේ එකත් ස්ලෝ වෙනවා අන්තිමට. හරි. ගාස්සු අය කිරීම. මාර්ග ඉදිකිරීමේදී පරිසර පද්ධතිය විනාශ වීම විශාල වශයෙන් මාර්ග ඉදිකිරීමේදී පරිසර පද්ධතිය විනාශ වීම මාර්ගය හදපු මුල් දවස්වල සත්තු සෑහෙන්න මැරෙනවා මොකද ඒගොල්ලන්ට ටයිමින් මැනගන්න බෑ පාරේ වාහන යන වේගي බල්ලෝ එහෙම නෝමල් පාරේ යන වේගෙට අයින් වෙන්නේ නැහැ නේ ඉතින් බල්ලෙක් ලේසියෙන් වාහනේ ළඟට වාහන අයින් වෙන්නේ හයිවේ කීව බෑ බල්ලා අයින් වෙන්න හිතනකොට ස්වර්ගස්ත වෙලා ඉවරයි ගෙලින්ම වදිනවා මාර්ග ඉදිකිරීමේදී පරිසර පද්ධතිය විනාශ වීම තව ගමනාන්තයටම යොදාගත නොහැකි වීම කෙරවලටම යන්න බෑ ගමනාන්තයටම යොදාගත නොහැකි වීම හරි ඊට පස්සේ අපෙන් අහනවා ක්වෙස්චන් එකට අහන යෝග්‍යතා සහතිකයක් කියනුවෙන් කුමක් අදහස් වන්නේද කියලා. දරුවනේ යෝග්‍යතා සහතිකයක් කියනුවෙන් කුමක්ද අදහස් වෙන්නේ? මම ඔයාලට කිව්වේ වෙළඳ වාහනයක් නම් ඒ කියන්නේ ඔය වැලි එතකොට ඔය ලොරි රථ බස් රථ වගේ දේවල් වලට ෆිට්නස් සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් ඕනේ. වෙළඳ කටයුත්තක් ව්‍යාපාර කටයුත්තක් සඳහා භාවිතා කරන බර අදින වාහනයක් නම් ඒ බර ප්‍රමාණයේ ව්‍යාපාර කටයුතු කරන්න සුසුයි කියන එකට සර්ටිෆිකේට් එකක් මෝටර රථ කොමසාරිස්වරයා විසින් පත් කරන ලද නැත්නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරලත් බලයලත් ගරාජ විසින් රථය පරීක්ෂා කරලා නිකුත් කරනවා. ආදායම් බලපත්‍රය ගන්න බෑ යෝග්‍යතා සහතිකේ නැතුව. අපි අර අලෝන රවුම් කොලේ තියෙන මේ රවුම් කොලේ ගන්න දුන් සහතිකය ඕනේ ෆිට්නස් සර්ටිෆිකේට් එක ඕනේ. ඒක නැතුව ගන්න බෑ. මෙහෙම ලියන්න. යෝග්‍යතා සහතිකය. වෙළඳ වාහනයක යෝග්‍යතාවය තහවුරු කරමින් වෙළඳ වාහනයක යෝග්‍යතාවය තහවුරු කරමින් වෙළඳ වාහනයක යෝග්‍යතාවය තහවුරු කරමින් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ බලයලත් ආයතනයක් විසින් නිකුත් කරන සහතිකයයි. නිකුත් කරන සහතිකයයි. වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී ඒ කියන්නේ අවුරුද්දකට තාක් ෆිට්නස් එක බලන්න ඕනේ. වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී
වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී මෙම සහතිකය අවශ්‍ය වේ. මෙම සහතිකය අවශ්‍ය වේ. right. හරි. අපි යමු ඊළඟ මාතෘකාවට. බලන්න අපේ ඊළඟ මාතෘකාව මගී ප්‍රවාහනයේදී සැලකිලිමත් යුතු වැදගත් සාධක මොනවද කියලා අහනවා ඊළඟ ප්‍රශ්නේ. මගී හෝ භාණ්ඩ ප්‍රවාහනයේදී අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕන මොකද්ද? ආරක්ෂාව පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ආරක්ෂාව කියන එක නැත්තම් භාණ්ඩ කැඩිලා මිනිසුන්ගේ අතපය කැඩිලා ඒගොල්ලන්ව ප්‍රවාහනය කළා වැඩක් නැහැ. ආරක්ෂා දෙයකනේ වෙඩින් එක දවසේ සුව පහසු කාර්යයක් ගන්න. මනමාලිගේ අතපය කොන්ද කඩලා අරන් ගිහිල්ලා වැඩක් තියෙනවද හනිමුන් එකට? හරිද? ඒව කඩන්නේ හනිමුන් එකට යන්නේ නේද? ඉතින් ඒක නිසා මේ සුව පහසු කාර්යයක් අනිවාර්යෙන් අපි පාවිච්චි කරනවා. දරුවෙක් හම්බෙන්නේ ඉන්න අම්මා කෙනෙක්ව බයිසිකලයක මොටරසයිකලයක නගගෙන යන එක ඉතාම භයානකයි. ඉතාම භයානකයි. මේ එක්තරා ප්‍රදේශයක අනතුරක් වුණා. ඒ අම්මා මේ ප්‍රෙග්නන්ට් වෙලා ඉඳියේ තාත්තා ඒ අම්මව දාගෙන යනවා බයිසිකලේ. යාව වැදුනා ටිපර් එකක රෝද එක. ඉස්සර කරන්න කියලා ටිපර් එකේ රෝදෙට අහු වුණා. ළමයා එළියට පැන්නලු. හරි. එතරම් මැරිලා කියලා තමයි කියේ. එතරම් ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් තාත්තා නම් බේරුණා. එයාට මානසික රෝගයක් ඇතුණා අන්තිමට. හරි. ඔය සිද්ධිය බොහොම ප්‍රසිද්ධ සිද්ධියක්. මොකද දමදිනිය ප්‍රදේශයේ ඉන්නවා මේ ළමයි ඒ හරි තමයි ඔය සිද්ධිය උනේ. ලොරි වලට ගල් වලින් ගහන මිනිස්සෙක්. පිස්සෙක්. ලොරි වලට ගල් වලින් ගහනවා. ඉතින් ඒ සිද්ධිය දන්න අය කියනවා ලොරි වලට විතරක් ගල් වලින් ගහන්නේ ඇයි? දරුවයි අම්මයි නැති වෙච්ච එක දරා ගන්න බැරුව එයා මානසික රෝගී බවට පත් වෙලා. ඔන්නෝමයි ඔය ඇතින් දත්තේ. කාලයක් පේන්නේ හිටියේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඒක දන්නෝ දනිතී සිද්ධිය. ඉතින් ඒ වගේ තමන්ගේ අයව තමන් ප්‍රවාහනය කරනකොට ආරක්ෂාව ගැන තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මම දැකලා තියෙනවා බයිසිකල් වල පිටිපස්සේ නැගලා යන අයට නිින්ද යනවා. මේ හොම වැනි නිින්දාගෙන යනවා. ඉතින් කොයි විලිය හරි වැටෙනවා බිමට. ඊට පස්සේ කවර හෝ භාණ්ඩ වර්ගයක් සඳහා යෝග්‍ය ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයන් විසින් සැලකිල්ලට ගත යුතු ප්‍රධානම සාධකය තමයි භාණ්ඩ වර්ගයකදීත් මොකද්ද? ආරක්ෂාව. පහත සඳහන් එක් අවස්ථා සඳහා සුසු ප්‍රවාහන මාධ්‍ය බැගින් ලියන්න. තිරිකුණාමලයේ සිට පිටිතොග ගාල්ලට ප්‍රවාහනය සඳහා අපි දන්නේ පිටි කොච්චර තොගයක්ද කියලා. ලොරිය පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ට්‍රින්කෝ ඉඳලා දුම්රිය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තිරිකුණාමල වරායේ ඉඳලා ගාල්ලෙත් වරායක් තියෙනවා. විශාල තොගයක්ද දන්නේ. එහෙමනම් නෞකාව පාවිච්චි කරන්නත් පුළුවන්. ලොරි 50ක වගේ දේවල් කියලා ලොරි 50කට ගෙන්නනට වඩා ලේසි නැවක ගෙනියන එක. පැය 5කින් 6කින් ලඟ වෙන්න පුළුවන් ඇතිනේ. පැය උන 10ක් යයි කියලා දන්නකො එමිතරේ. හරි. ලොරියකින් ප්‍රවාහනය කරන්න ඔයා හිතන්නකො ලොරියකින් ප්‍රවාහනය කරන්න ගන්නවා කියලා ලොරියකට 50000 තිරිකුණාමලේ ඉඳලා පිට ටික ගේන්න මේ ගාල්ලට ලොරි 50ක් යනවා කියලා කියන්නේ කීයක්ද? නේ? ලක්ෂ 25ක් විතර යනවා මේක ගෙන්න ලොරි 50ක් ගෙන්න ගන්න. ඉතින් ඊට වඩා ලේසි ළමයි අපි තව ලක්ෂ 10කට ඕක ප්‍රවාහනය කරන්න පුළුවන් නම් නැවකට දාන එක තමයි වාසිදායක වෙන්නේ. එතනින් ලොරි වලින් ගෙනින එක ලාභදායකයි. හරි ටිකක් කලින් නිෂ්පාදනය කළා. නෝරෙලි ඉඳලා කොළඹට මල් ප්‍රවාහනට දුම්රිය හොඳයි. ඒ වගේම වායු සමනය කළ රත හොඳයි. ඒ වගේම කොළඹ ඉඳලා අනුරාධපුරයට කනිත් තෙල් ප්‍රවාහනයට ළමයි නලේලන්න එහෙම බෑලු විශාල දුරක්. බවුසර් වලින් ගෙනියන්න පුළුවන්. නමුත් බවුසරේට සෑහෙන තෙල් යනවා. ඒ ගෙනියන තෙල් ටිකක් ගහ ගන්නවා බවුසරේට. දුම්රිය වල ටැංකිය හදලා තිනවා. ඒ ටැංකිය වලින් තමයි ගෙනියන එක වඩා සුසු වෙන්නේ. දුම්රිය.
හරි. මේ එකපාරක් එක්සෑම් එකේදී ලංකාවේ මගී ප්‍රවාහනයේ සංයුතිය කොහොමද කියලා ළමයිගෙන් ඇහුවා. ළමයි ඒව දැනගන්න ඕන කාලීන තොරතුරු. ලංකාවේ මගී ප්‍රවාහනයේ සංයුතිය ගත්තාම මේ තියෙන්නේ මගී ප්‍රවාහනය නම් මිනිසුන් අරගෙන එක නම් ඒකෙන් 5% විතර 5%ක ප්‍රමාණයක් මගී ප්‍රවාහනය කරන්නේ දුම්රියෙන්. දුම්රිය මගින් 5% විතර යනවා. ඒ වගේම 100ට සාමාන්‍යයෙන් දරුවනේ 7%ක් වගේ ප්‍රමාණයක් හරි 7%ක් වගේ ප්‍රමාණයක් 4 වැඩිද බන්දා ගොඩක් ඉන්නේ sorry 27ක් වගේ ප්‍රමාණයක් 7ක් නෙමෙයි සාමාන්‍යයෙන් 127ක් පාවිච්චි කරන්නේ පෞද්ගලික වාහන. අපි මේක 30ක් කියලා ගමු අපිට ලේසි 30ක් විතර පාවිච්චි කරන්නේ පෞද්ගලික වාහන. ඉතුරු 65ම පාවිච්චි කරන්නේ මොකද්ද? මගී බස් රථ තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට ඒකනේ මේ බස් රථ හිමියෝ නිතරම ගාස්තු වැඩි කරන්න අනම්මනම් කියලා ආණ්ඩුවට බලපෑම් මෙල්ල කරන්නේ. 5% දුම්රියෙන් 30ක් පෞද්ගලික වාහන වලින් 65ක් මගී බස් රථ වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. තේරෙනවද මං කියන දේ? මේ මෙන්න මෙහිමයි ලංකාවේ මගී ප්‍රවාහනයේ සංයුතිය කියන එක හැදෙන්නේ. ඉතින් බස් රථ වලට සෑහෙන වක්කීමක් තියෙනවා මිනිසුන්ගේ ප්‍රවාහනය සම්බන්ධයෙන්. හරි. එවනම් අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. දැන් ඒක ඔය තියෙනවා එක්ස්ට්‍රා රීඩින් වල දාලා දෙන එක පොඩ්ඩක් ඔයාලා හයිලයිට් කරගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු ලංකාවේ මේ මගී ප්‍රවාහනය විධිමත් කරන්න අපිට කරන්න යෝජනා සහ මේ මගී බස් රථ හිමියෝ මුණ දෙන ගැටලු පිළිබඳව අපි කතා කරමු. අපි යෝජනා කීපයකුත් මේකෙම කරමු. යෝජනා කීපයකුත් මේකෙම කරලා අපි ඊළඟ වීඩියෝ එකේදී ඉඳලා මේ බස් රථ හිමියෝ සහ මගීන් මුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරමු. මොනවද දැන් මේ තියෙන මගී ප්‍රවාහනය දියුණු කරන්න අපිට කරන්න පුළුවන් යෝජනා මොනවද? මගී ප්‍රවාහනය දියුණු කරන්න අපිට කරන්න පුළුවන් යෝජනා මගී ප්‍රවාහනය දියුණු කරන්න අපිට කරන්න පුළුවන් යෝජනා මොනවද? අපිට පුළුවන් බස් රථ ප්‍රමාණය සහ දුම්රිය ප්‍රමාණය මක් කරන්නද? වැඩි කරන්න පුළුවන්. ඒ වගේම බස් රථවල සහ දුම්රිය වල තියෙන පහසුකම් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව අපි ගත්තාම දුම්රිය පළවල්, බස් රථ නැවතුම් පළවල් වගේ දේවල් දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ලියමු එහෙනම් බලන්න. මගී බස් රථ ප්‍රමාණය වැඩි කිරීම. මගී බස් රථ ප්‍රමාණය වැඩි කිරීම. බස් රථ ප්‍රමාණය වැඩි කිරීම. ඊට පස්සේ දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම. දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම. තව දුම්රිය කාලසටහන් විධිමත් කිරීම. වෙලාවට එනවා නම් මිනිස්සු දුම්රියේ 5% නෙමෙයි 10% විතර යනවා. දුම්රිය කාලසටහන් විධිමත් කිරීම. තව මහා මාර්ග සහ අධිවේගී මාර්ග දියුණු කිරීම. මහා මාර්ග සහ අධිවේගී මාර්ග දියුණු කිරීම. මහා මාර්ග සහ අධිවේගී මාර්ග දියුණු කිරීම. ඊළඟ තව එකක් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී මගීන්ටයි බස් රථවල
සහ දුම්රිය සේවකින්ට දෙගොල්ලන්ටම. මොකද මගීනුත් අපිත් කියන්නේ මේ ආචාර ධර්ම අනුගමනය කරනවා කියලා. ඒගොල්ලෝ බස්වල නැග්ගාම සීට් ඌරනවා, විට කාලා කෙල ගහනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම. රාත්‍රී ගමන් සේවා දුෂ්කර ප්‍රදේශවල ගමන් සේවා රාත්‍රී ගමන් සේවා දුෂ්කර ප්‍රදේශවල ගමන් සේවා විධිමත් කිරීම. රාත්‍රී ගමන් සේවා දුෂ්කර ප්‍රදේශවල ගමන් සේවා විධිමත් කිරීම. ඕවා එක දවසක් තිබ්බොත් අනිත් දවසේ නෑ, ඒකයි තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ කාර්යාලීය පාසල් බස් රථ සේවා ප්‍රමාණය වැඩි කිරීම. කාර්යාලීය සහ පාසල් මාධ්‍ය ප්‍රමාණය කියලා හිතමුකෝ. කාර්යාලීය සහ පාසල් මාධ්‍ය ප්‍රමාණය වැඩි කිරීම. දුම්රිය උනත් වෙන් කරන්න පුළුවන් අපිට නේද? කාර්යාලීය සහ පාසල් මාධ්‍ය ප්‍රමාණය වැඩි කිරීම. ලංකාවේ ස්කූල් ට්‍රේන් එකක් කවදාකවත් දාලා නැහැ. ස්කූල් ට්‍රේන් එකක් දැම්මොත් එහෙම සෑහෙන ළමයි ඉතින් ඒව පාවිච්චි කරයි. ළමයිට විධිමත් යන්න පුළුවන් ඉතින් නේද? ආරක්ෂාකාරී. රජයට පාඩුවක් වෙන්නෙත් නැහැ. ඔච්චර හමුදාවක් ඉන්නවා කියලා කියන දේ හමුදා නිලධාරියෙක් දානවා ඒක පෙට්ටියකට එක්කෙනා ගානේ. කන්ට්‍රෝල් කරගෙන යන්න. හරි. එමුනා අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. හරිද? ආයිබෝන්.